අභිධර්මයේහි පෞගිය දවස්වල කතා කරගෙන ආවේ බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව. ඉතින් බෝධිපාක්ෂික ධර්මයන්ගේ පළවෙනි කොටස තමා සතර සතිපට්ඨානය. ඉතින් සතර සතිපට්ඨානය අපි කතා කරන්න පටන් ගත්තා කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියලා. කායානුපස්සනාවේ අපි කමඨහන් 14ක් පිළිබඳව කතා කළා. ඒ වගේම වේදනානුපස්සනාවේ අපි එක කමඨහනක් ගැන කතා කළා. ඒ වගේම චිත්තානුපස්සනාවෙත් එක කමඨහනක් ගැන කතා කළා. ඊළඟට අපි ධම්මානුපස්සනාවේ කතා කරන්නට පටන් ගත්තා. ධම්මානුපස්සනාවේ ඉස්සෙල්ලාම නීවරණ පබ්බය, ඊළඟට කන්ද පබ්බය, ඊළඟට ආයතන පබ්බය, මේ කොටස් තුනම කතා කළා. අපි දැන් ඇවිදින්න තියෙන්නේ බොජ්ජංග පබ්බයට. ඉතින් බොජ්ජංග මේ කුමක් කළ යුතුද කියන එක ගැන මම හිතන්නේ අපි දන්නවා. බොජ්ජංග කියන්නේ වැඩිය යුතු ධර්මතා කියන අර්ථය බොජ්ජංගවල තියෙන්නේ. බොජ්ජංග වඩන්න ඕන දේවල්. නීවරණ ප්‍රහීන කරන්න තිබුණේ. ඒ වගේම පංචස්කන්ධේ උපාදානස්කන්ධය අපිට දකින්න තිබුණේ, අවබෝධ කරගන්නට ස්කන්ධයන් පිළිබඳව. ඒ වගේම ආයතන පබ්බේ අපට ප්‍රහීන කරන්න තිබුණේ. ඉතින් මේ බොජ්ජංග පබ්බේහි අපට තියෙන්නේ මේ අපට තියෙන්නේ වඩන්ට. ඒ නිසා බොජ්ජංග පබ්බය දියුණු කරගත යුතු පබ්බයක් හැටියටයි අපි සිහිපත් කරගන්නේ. ඉතින් බොජ්ජංග පබ්බේදී අපි කතා කරන්න තියෙන්නේ මේ බොජ්ජංග ධර්ම. බොජ්ජංග ධර්මයේ විස්තර වෙන්නේ සති සම්බොජ්ජංගය පිළිබඳව. පුණජ පරම්භික්ඛවේ බික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති සත්තසු බොජ්ජංගේසු කතංච පන භික්ඛවේ බික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති සත්තසු බොජ්ජංගේසු. මොකද්ද මේ බොජ්ජංග 7 කියලා කියන්නේ? එතකොට බොජ්ජංගයන් අනුව බලමින් වාසය කරනවා කියලා කියන්නේ කුමක්ද කියලා අහනවා. එතකොට මේ සත්ත බොජ්ජංගයන් මොනවද කියන එක තමයි අහන්නේ. එතකොට ඉද භික්ඛවේ බික්ඛු සන්තං වා අජ්ජත්තං සතිබොජ්ජංගං අතිමේ අජ්ජත්තං සතිබොජ්ජං හෝති පජානාති. එතකොට අතිමේ අජ්ජත්තං සතිබොජ්ජංගං සතිබොජ්ජං හෝති පජානාති. මේ සති සම්බොජ්ජංගේ මාළඟ තියෙනවා නම් සති සම්බොජ්ජංගේ මාළඟ තියෙනවා කියලා දැනගන්නයි කියන එක තමයි මෙතන පළමුවෙන්ම කියන්නේ. එතකොට සති සම්බොජ්ජංගය තියෙනවා නම් දැනගන්න. අසන්තං වා අජ්ජත්තං සතිබොජ්ජංගං නත්ති මේ අජ්ජත්තං සතිබොජ්ජංගාති පජානාති. එතකොට මාගාව සති සම්බොජ්ජංගේ නැත්තම්, තමන්ගාව නැති සති සම්බොජ්ජංගේ නැතේ කියලා දැනගන්නයි කියලා කියනවා. එතකොට යතාච අනුප්පන්නස්ස සති සම්බොජ්ජංගස්ස උප්පාදෝ හෝති තංච පජානාති. යම් මේකින් සති සම්බොජ්ජංගය නැති සති සම්බොජ්ජංගය ඇති වෙනවා නම් ඒකත් දැනගන්නයි කියනවා. යතාච උප්පන්නස්ස සතිපොජ්ජංගස්ස භාවනාය පාරිපූර්ණී හෝති තංච පජානාති. මෙන්න මෙතන තමයි නීවරණ ධර්මයන්, සංයෝජන ධර්මයන්ගෙන් මේ බොජ්ජංග ධර්ම ටික වෙනස් වෙන්නේ. අනික හැමතැනම කිව්වේ මේ නැති වුණා වූ නීවරණය නැවත නූපදින්ටයි කියලා. මෙතෙන්දි කියන්නේ යථාච උප්පන්නස්ස සතිපොජ්ජංගස්ස.
ඉපදුනා වූ සති සම්බොජ්ජංගය භාවනායේ පාරිපූර්යයි. එතකොට මේ වඩන්ට සම්පූර්ණත්වයට පච්චර ගන්නට ඒක දකින්න කියන එක. එතකොට මේ විදිහට සිහිය වඩන්ටයි කියලා කියනවා. එහෙමනම් සතිය කියන එක සති කියන එක යටතේ තමයි අපි කතා කළේ සතිපට්ඨානය කියන එක. දැන් ඒක ඇතුළෙම අපි කතා කරනවා සතිය පිළිබඳව. නේද? එතකොට තමන් තුළ සතිය පවත්නා කල්ලි දැන් මා තුළ සති සම්පොඥංගය ඇතිව පවතී කියලා දැනගන්නවා. එතකොට මා තුළ සතිපොඥංගය නැත්නම් මා ළඟ සතිපොඥංගය නැතේ කියලා දැනගන්නවා. එතකොට නූපන් සති සම්පොඥංගය උපදිනවා කියලා දැනගන්නවා. ඒ වගේම උපන්නා වූ සති සම්පොඥංගය සම්පූර්ණත්වයට පත් කරගන්නවා. මේක තමයි සරලව මේ අදහස. එතකොට බොජ්ජංග කියලානේ අපි සඳහන් කරන්නේ. එතකොට බෝධියේ අංග. එහෙමනේ අපි සාමාන්‍ය විදිහට කියන්නේ බෝධියේ අංග අවබෝධයට තියෙන අංග අවබෝධයට මොනවද කරන්න ඕනේ කියලා. එතකොට අවබෝධයේ අංගයක් තමයි මොකද්ද? සතිය. නේද? එතකොට එහෙමනම් මම හිතන්නේ මේ ටික අපි දන්නවා හොඳටම. සතිය එතකොට සිහිය උපදවා ගන්නවා කියනවා. නේද? සිහිය ඇතිකොට සිහිය තියෙනවා කියලා දන්නවා. සිහිය නැතිකොට සිහිය නැtei කියලා දන්නවා. නැති සිහිය උපදිනකොට උපදිනවා කියලා දන්නවා. ඉපදුනා වූ සිහිය වඩා ගන්නවා. ඒක තමයි නැවත නැවත අපි ප්‍රකාශ කරන ආකාරය. එතකොට මේ අපි භාවනා කරන්න පටන් ගන්න කාලෙදිම අපි ළඟ තියෙන්නේ මානසිකාරය. නේද? ඒ මානසිකාරය යෝනිසෝ මානසිකාරය. යෝනිසෝ මානසිකාරය තවත් වඩාගෙන යනකොට තමයි සතියට එන්නේ. එතකොට අපි මානසිකාරය පිළිබඳව මම හිතන්නේ ගොඩක් කරුණු කතා කරලා තියෙනවා යෝනිසෝ මානසිකාරයයි අයෝනිසෝ මානසිකාරයයි පිළිබඳව. එතකොට යෝනිසෝ මානසිකාරය නේද? අයෝනිසෝ මානසිකාරය. යෝනිසෝ මානසිකාරය එනකොට කුසලයට එනවා. අයෝනිසෝ මානසිකාරය එනකොට අකුසලයට යනවා. නේද? ඉතින් යෝනිසෝ මානසිකාරය යෝනිසෝ මානසිකාරයෙන් යුක්තව අපි භාවනාව තුළ නිරත වේගන යනකොට තමයි අපේ සිත සතිය සිහිය කරා එළඹෙන්නේ. එතකොට අපි සිහිය කියන්නේ සතිය කියන වචනය අපි මං හිතන්නේ දන්නවා මේ චෛතසිකයක් වශයෙන් සිත අකුසලයට යන්ට නොදී කුසලයේ තුල රඳවා ගැනීම කියලා. එතකොට සති කියන ධර්මතාවයෙන් අපි හඳුන්වලා තිබෙන්නේ මොකද්ද? අකුසලයට යන්ට නොදී කුසලයේ තුල රඳවා ගැනීම සතිය හැටියට අපි දැක්කේ. එතකොට ඒක තමයි සතිය. එතකොට එහෙමනම් අකුසලයකට යන්න නොදී කුසලයේ තුල රඳවා ගැනීම දරාගෙන සිටීම සතිය. ඒ සතිය තමයි මෙතෙන්දී කියන්නේ. එහෙමනම් ඒ සිත අකුසලයට නොගිහින් කුසලයේම රඳවා ගන්නට පුළුවන්කම සතිය බවට පත් වෙනවා. අර මානසිකාරය කියලා කියන්නේ අරමුණින් පිටතට යන්න නොදී තියාගන්න එක. මේතෙන්දි කරන්නේ
කුසලයෙන් පිටතට යන්න නොදී තියාගන්න එක සතියෙන් සිද්ධ කරන්නේ. එතකොට එහෙමනම් ඒ විදිහට අපි මොකද කරගන්න ඕනේ මේ සතිය වඩා ගන්න ඕනේ නේද සතිය වඩා ගන්න ඕනේ ඒ නිසා මේ සතිය හඳුන්වනවා අපිලාපන ලක්ෂණයෙන් යුක්තයි කියලා. ඒ කියලා කියන්නේ උඩට ඉලිප්පෙන ආකාරයෙන් උඩට කුසලයේ උඩට එකතු කරගන්න නිසා අපිලාපන ලක්ෂණයෙන් යුක්තයි කියනවා මේ සතියේ ස්වභාවය. එතකොට මේ සතිය පවත්වා ගන්නට නම් නේද සිහිය සතිය ඇති කර ගන්නට නම් ධර්මතා 4ක් අපි ඇති කර ගන්න ඕනේ කියලා විස්තර කරනවා සතිය තුල පවත්වා ගන්නට. ඒ කියන්නේ අපි සති සම්පජන්ණය ඇති කර ගන්න ඕනේ. නේද? මම හිතන්නේ සම්පජන්ණය කායානුපස්සනාවේ තිබුණු කොටසක්. එතකොට සතිය ඇති කරගන්න නම් මොකද කරගන්න ඕනේ? සම්පජන්ණය වඩා ගන්න ඕනේ පළවෙනි එක. ඒ වගේම ඊළඟට සතිය නැති පුජ්‍යලයන් අසුරින් වළකින්න ඕනේ. නේද? ඒක හඳුන්වනවා මුට්ට සති පරිවජ්‍යතා. මුට්ට සති පුජ්‍යල පරිවජ්‍යතා. මුට්ට සති පුජ්‍යල පරිවජ්‍යතා. සතිය නැති පුජ්‍යලයන් ඇසුරින් වළකින එක. එවනම් අනිත් පැත්තෙන් ඕනේ මොකද්ද? උපට්ඨති සති පුජ්‍යල සේවනතා. මුට්ට සති පුජ්‍යල පරිවජ්‍යතා එනකොට අනිත් පැත්තේ එනවා උපට්ඨ සති පුජ්‍යල සේවනතා කියලා. ඒ වගේම ඊළඟට මේ හතරවෙනි කාරණේ කියන්නේ තදදි මුත්තතා කියලා හඳුන්වනවා. ඒ කියලා කියන්නේ තුන්වෙනි කාරණේ. පළවෙනි එක සම්පජාන්නේ, දෙවෙනි එක සතිය නැති පුද්ගලයන්ගෙන් වෙන් වෙලා වාසය කරන්නේ. තුන්වෙනි කාරණේ උපට්ඨ සති පුජ්‍යල සේවනතා. සතිය ඇති අය හරියට. සතිය ඇති අය අසුර කිරීම. නේද? සතිය මේ තදදි මුත්තතාවය කියලා කියන්නේ ඒකට ඇති කැමැත්ත. සතිය පවත්වා ගන්නට අපි මේ ඇති කැමැති භාවය තමයි මේ තදදි මුත්තතා කියන්නේ. අදිමුත්තතාවය කියලා කියන්නේ ඒකයි. අදිමුත්තතාවය කියන්නේ ඒකට තියෙන කැමැත්ත. සතිය පවත්වා ගන්න තියෙන කැමැත්ත. එතකොට ඒ කරුණු ටික නිසා මොකද වෙන්නේ? සතිය වඩා ගන්න පුළුවන් වෙනවා. ඒකට කරුණු 4කින් විස්තර කරනවා. මොකද කරන්න ඕනේ? සම්පජාන්නේ. අපි සම්පජාන්නේ කියලා කිව්ව කොටස මතක ඇති. සම්මිජ්ජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති ආදී වශයෙන් අපි කතා කළා. අන්න ඒ සම්පජාන්නේ ඇති කර ගන්න ඕනේ. අතපය දිගාරිනකොට, නැගිටිනකොට, ඉඳිනකොට, යනකොට, එනකොට, ළඟ බලනකොට, දුර බලනකොට, පාත්‍ර සිවුරු පරිහරණය කරනකොට, කතා කරනකොට, නිස්සබ්දව ඉන්නකොට, ඒ තුස්නිම් භාවයේ ඉන්නකොට, ඒ වගේම හපනකොට, සූප්පු කරනකොට, ගිලිනකොට මේ ආදී හැම තැනකදීම අපි කයෙන් කරන සියලු ක්‍රියාවලියෙන්දී යතා පනස්ස කායෝ පනිහිතෝ හෝති කියලා විස්තර කරපු විදිහට මේ කය යම් ආකාරයකින් පවත්වනවද ඒ සියලුම ආකාරයන් දැනගන්නවා කියන එක යටතේ එකතු වෙනවා මොකද්ද මේ සතිය කියන එක සම්පජාන්නේ. එතකොට ඒ සති සම්පජාන්නේ කියලා අපි හඳුන්වන්නේ නැත්නම් සම්පජාන්නේ. ඒක ඇති වෙන්න ඕනේ. ඒ වගේම
සතිය නැති පුජ්‍යලයින් දුරු කරන්න ඕනේ. සතිය නැතුව වාසය කරන අය සිහිය නැහැ කියලා කියන්නේ මොකද්ද? අපි ධර්මානුකූලව හිතුවොත් සිහිය කියලා කියන්නේ සිහිය ඇතිව කියලා කියන එක අපි දන්නවා දැන්. මොකද කුසලයේ තුල ඉන්නවා කියන එක. දැන් එහෙමනම් කුසලයේ තුල නැති පුජ්‍යලයින් අපි ඇසුරින් අයින් වෙනවා. නේද? එතකොට ඒ නිසා මුට්ට සති පුජ්‍යල පරිවර්ජතා කියලා විස්තර කරනවා. එතකොට සතිය නැති පුජ්‍යලයින්ගේ ඇසුරින් ඈත් වෙනවා. එhmenan ඒ අය මොනවා තුලද ඇති කරලා තියෙන්නේ? අකුසල දහම් තුල නිරත වෙන අය. එතකොට අකුසල දහම් සතිය නැති වෙනකොට හිත ගිහිල්ලා තියෙන්නේ කොහාටද? කුසලයේ දරාගෙන ඉඳලා නැහෙනේ. එහෙමනම් එයා දරා ගන්නට යන්න ඕනේ අකුසලයට. ඒ කියන්නේ අයෝනිසෝ මානසිකාරයෙන් යුක්ත වෙනකොට. අයෝනිසෝ මානසිකාරය ගැන අපි දැන් දන්නවා අරමුණ මිනිහි කරනකොට ඒ තැනැත්තාගේ සිත අකුසලයේ තුලම යනකොට ඒ අයෝනිසෝ මානසික. එහෙමනම් අකුසල කරන පුජ්‍යලයන්ගෙන් දුරු වෙන එක. ඊළඟට කුසල් කරන පුජ්‍යලයන් ඇසුරු කරන එකට විශේෂයෙන්ම සිහිය වඩන. එතකොට කුසල් කරන පුජ්‍යලයින් කියන කොටත් අපි තව ඉදිරියට යනවා අපි භාවනාමය කුසල ධර්මයේ කරන පුජ්‍යලයින් කියන තැනට. එතකොට ඒ පුජ්‍යලයන්ගේ ඇසුර උපට්ඨ සති පුජ්‍යල සේවනතා සතිය ඇති පුජ්‍යලයින් ඇසුරු කිරීම තුළට ගමන් කරනවා. මම හිතන්නේ ඒක තමා කුරුරට වැසියන් තුළ තිබුණේ. මේ උපට්ඨ සති පුජ්‍යල සේවනතා නේද? ඒගොල්ලෝ ගාව තිබුණා මේ සතිය නැති මුට්ට සති පුජ්‍යල පරිවර්ජතාවය. ඒ කියන්නේ සතිය නැත්තම් භාවනාවක් වඩන්න නැත්තම් ඒ අය Taman අතරට ගන්නෙ නැතුව භාවනාවක් කියලා දීලා මේ අය Taman අතරට ගන්නවා. භාවනා නොවඩන අය මේ Taman අතරට නොගෙන ඉන්නවා. ඒක තමයි උපට්ඨ සති පුජ්‍යල සේවනතා. ඒ වගේම සිහියට නැඹුරු කරගත්තු සිතක් සිහියෙන් ඉන්න කැමැති පුජ්‍යලයින් ඇසුරු කරන එක. ඒකට සිහියෙන් ඉන්න කැමැති පුජ්‍යලයින් අපි ඇසුරු කරනවා. ඒක තමයි ඒ වගේම මේ සිහියට නැඹුරු කරගත්තු සිතක්. නැඹුරු කරගත්තු සිතකින් වාසය කරනවා. ඒ කියන්නේ අපි කැමැත්ත තියෙන්නේ මොකකටද? සතිය වඩා ගන්නට. එහෙම මේ තදදි මුත්තතාවය කියලා කියන්නේ Taman තුලින්ම ඇති වෙලා තියෙන්න ඕනේ. මම සතිය තුල පිහිටලා ඉන්න ඕනේ. සරලව කිව්වොත් මම භාවනා කරන්න ඕනේ කියන හැඟීම ඇති කරගෙන වාසය කරන පුච්චලයක් බවට පත් වෙන්න ඕනේ. නිසා ඒ පිළිබඳව මේ මම හිතන්නේ සති අපි සතිය පිළිබඳවමයි ටිකටම කතා කරගෙන ඉන්නේ. එතකොට මේ ඒ කාලෙදී සමහර හාමුදුරන් වහන්සේලා අර පිණ්ඩපාත යනකොට කටේ වතුර එකක් පුරවගෙන ගියානේ. නිකන් දෙයක් කතා කරන්නට වෙයි කියලා හිතලා. එතකොට කතා කරන්නට වෙන්නේ Taman වඩාගත්තු සිහියම ඇති කරගෙන මේ ගමන් කරන්නට පුළුවන් වෙනවා නේද? මේ එතකොට ඒක හැඳින්නුවා මොකද්ද? සති සම්බොජ්ජංගය. අපි ඒක හොඳට තේරෙනවා. ඊළඟට විස්තර කරන්නේ ධම්මවිචය සම්බොජ්ජංගය. අපි දන්නවා බොජ්ජංග 7 සති ධම්මවිචය විරිය ප්‍රීති පස්සද්ධි සමාධි උපේක්ඛා නේද? මේ හත තමයි තියෙන්නේ. ඉතින් ඊළඟ බොජ්ජංගය මොකද්ද? ධම්මවිචේ සම්බොජ්ජංගය. සන්තං වා අජ්ජත්තං ධම්මවිචේ සම්බොජ්ජංගං
අත්තිමේ අජ්ජත්තං ජම්මවිචේ සම්බොජ්ජංගෝති පජානාති. අවසරයි අසන්ත හඳුනන්නේ. ඔව් අර අසන්ත ඉස්සලා මේ සති සම්බොජ්ජංගේ ඔව් දැන් අපි සතිය තියනවා කියලා දැනගන්නවා කියලා නෙමෙයි කියන්නේ සති අපි ඒකේ කියන්නේ මොකද්ද අජත්තං සති සම්බොජ්ජංගං අත්තිමේ අජත්තං සති සම්බොජ්ජංගෝති පජානාති. පජානාති. ඔව් එතකොට අඳුරනේ සති සම්බොජ්ජංගේ තියනවා කියලා දැනගන්නවා කියලා නේද කියන්නේ. එතකොට එතන වෙනසක් තියෙනවද සතිය ඇති බව දන්නවා කියන එකයි මේ සම්බොජ්ජංගේ තියෙනවා සති සම්බොජ්ජංගේ ඇති වුණා කියලා ඔව් දැනගන්නේ. ඔව් ඔව් සති සම්බොජ්ජංගේ කියලා කියනකොට අපි සිහිය තුල වාසය කරනවා කියලා කියන්නේ. ඒ කියලා කියන්නේ ඇත්තටම එතන අපි තව ඉදිරියට ගියොත් එහෙම අපේ සිත පැමිණිලා තියෙන්න ඕනේ විදර්ශනාවට. ඒ සති සම්බොජ්ජංගේ කියන තැන එනකොට එහෙමනම් අපේ සිත පැමිණිලා තියෙන්න ඕනේ කොහාටද? විදර්ශනාව. ඒ කියන්නේ නීවරණ මොනවත්ම නැති තැනක තියෙන්න ඕනේ නේ. එතන බොජ්ජංග ධර්ම කතා කරනකොට නීවරණ ධර්ම නැති තැනක් එන්න පුළුවන් එනවා. ඔව්. හැබැයි ඉතින් එහෙම විදර්ශනා වඩාගෙන යනකොටත් ආපහු නීවරණ එනවා පුළුවන්. එනවා නමුත් එතන කියන්නේ සති සම්බොජ්ජංගය කියලා කියන්නේ විදර්ශන උද්‍යප්ප ආදී එහෙම නැත්නම් අඩු ගානේ නාම රූප පරිච්ඡේද ඥානය තුලවත් සිත ගමන් කරන එක තැන. එහෙමයි. නාම රූපය දැනගන්න තැනට. ඒක තමයි සති බොජ්ජංග අවස්ථාවට පැමිණෙනවා කියලා කියන්නේ. නාම රූප ධර්මයන් දැනගන්න තැන ඉඳලා හේතුඵල තුලින් ඉස්සරහට යනකොට හේතුඵල දැක්කයින් පස්සේ අපේ සිත ගමන් කරන්නේ විදර්ශනා ඥානවලට. ඒ විදර්ශනා ඥාන තුල පිහිටලා ඉන්න එක තමයි එතකොට සති සම්බොජ්ජංගය. ඒ තුලට පැමිණිලා තියෙන එක. ඔව්. එතන හාමුදුරුවෝ මට ප්‍රශ්නයක් තියෙනවා. ඔව් මහත්තයා. දැන් ඔය හාමුදුරුවෝ සතියේ ඉන්න කැමති නැති අය ගැන කිට්ටුවෙන් තියාගන්න එපා කියලා. ඒකට ගන්න පුළුවන් අපි ওই මත්ද්‍රව්‍ය ගන්න අය. ඒ කියන්නේ මද්යසාරය එහෙම නැත්නම් මත්ද්‍රව්‍ය ගන්නවා මොකද ඒගොල්ලන් කියන එක 100 වැඩි වෙනවා කියලා. මං හිතන්නේ ඒක 100 විකල් කරගන්න තමයි තවත් ගන්න කියලා. ඔව් ඇත්තටම මේ මත්ද්‍රව්‍ය කියලා කියනකොටමත් ඇත්තටම අපි ඒකෙදි සුරා මේරය මච්ච පමා දට්ඨානා නේද? එහෙම කියනකොටමත් එතන තියෙන්නේ සතිය නැතිකම. සිහි මුලා භාවයටපත් වෙන දේවල්. ඒ කැමැත්තෙන් කරන ඒගොල්ලෝ නේද? ඒක කැමැත්තෙන්. දැන් සමහර ගන්නවා ඕක සාමාන්‍යයෙන් ගොඩක් මානසිකලා අඩ කරන මිනිස්සු කියනවා ඇගේ පතේ රිද යන්න, ඇගේ පතේ හිතේ රිදවිලි යන්න පොඩ්ඩක් ගන්න ඕනලු. ඒක මං හිතන්නේ තමන්ටව කරගන්න රවට්ටා ගැනීමක් නේද? තමන්ටව කරගන්න රවටා ගැනීමක්. ඉතින් අපට ඇඟපත රිදෙනවා නම් කොත්තමල්ලි වෙනිවැල් ගැට ටිකක් බිව්වම හරිනේ නේද? මේගොල්ලන්ට පරක් වෙලා නිදා ගන්නත් ඕනේ. එළි වෙලා පරක් වෙනකන් ඉන්නත් ඕනේ. මොකද තාම අර මත් ගතිය තියෙනවා. ඔව්. ඒක මේ ප්‍රමාදයට හේතුනේ මදයට හා ප්‍රමාදයට හේතු වෙන දේනේ. එතකොට ඒකනේ දැන් සුරාව පානය කරපු එක්කෙනා මදයට හේතු වෙන්නේ නේද? එයාට ලැජ්ජ බය නැති වෙනවා, ගහ ගන්නවද? ඒ ඔක්කොටම එයා පෙළඹෙනවා. බනිනවද? ඒ තුලට පෙළඹෙනවා, මදයටපත් වෙනවා. ඒ වගේම ප්‍රමාදයට හේතු වෙනවා. ප්‍රමාදයට හේතු වෙනවා කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම සතිය නැති වෙනවා. නේද? ඉතින් එතන සතියක් ගැන මේ සමහර එක එක්කෙනාගේ මත තියෙන ඒවානේ නේද?
ඒකට ඇබ්බැහි වුණයින් පස්සේ අපි ඒක හොඳයි කියලා කියන්ට ගෙනහැර දක්වන කරුණු නේද? මේක මේ බීපුවාම ඇඟපත රිදෙන එක නැති වෙනවා. මේක හොඳයි. ඒකනේ කියලා දෙන්න හදන්නේ නේද? වෙලාවට ඒක තමයි කියන්නේ. දැන් සමහරව කියනවා වයින් පොඩ්ඩක් ගන්න. මොකද ඒකේ තියෙනවනේ මේ ඇන්ටි ඔක්සිඩන්ට් මංකව ගිහලා මිදි කන්නයි කිව්වා කියලා. ඒකට ඒකක් තියෙනවා ඒකම. මිදි වලින් හදන්නේ. ඔව්. ඔව්. ඒක ඒගොල්ලන් ඒක බොන්න කැමැත්ත ඇති බව නැත්නම් මදයට කැමති නිසානේ ඒගොල්ලන් ඒක බොන්න. බොදුනේ. ඔව්. මදයට ඔව්. එතකොට දැන් ආහාරයක් ගන්නකොට තියෙන අර ප්‍රතිවීක්ෂාවේ තියෙන ටික නැතිලා ගිහිල්ලා. අපි ආහාර ප්‍රතිවීක්ෂා කරනකොටත් එහෙමනේ මේ ආහාරය ගන්නෙ මම මදය ප්‍රමාදය විනෝදය පිනිස නොව. ඒක අනිත් පැත්තට ගිහිල්ලා නේද? එතකොට එහෙම සතිය නැති පුජ්‍යලයන් ඇසුරෙන් වළකිනවා. සතිය නැති පුජ්‍යලයන් ඇසුරු කරන එකෙන් වළකිනවා. ඔව්. ඒක තමයි සති සම්පජාඤ්ඤය කියලා කියන්නේ. ඊළඟට තියෙන්නේ මොකද්ද? ධම්ම විචය සම්පොච්චංගය. නේද? මේ ධම්ම විචය සම්පොච්චංගය ගැන කියනකොට කියන්නේ කොහොමද? සන්තං වා අජ්ජත්තං ධම්ම විචය සම්පොච්චංගං අත්තිමේ අජ්ජත්තං ධම්ම විචය සම්පොච්චංගෝ හෝති පජානාති. නේද? මේ මාගාව ධම්ම විචය සම්පොච්චංගය තියෙනකොට අත්තිමේ අජ්ජත්තං මා තුල තියෙනවයි කියලා මේ දැනගන්නවා. ධම්ම විචය සම්පොච්චංගෝති පජානාති. අසන්තං වා අජ්ජත්තං ධම්ම විජය කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරලා තියෙන. මොකද මහත්තයා? ධම්ම විජය කියන්නේ මොකක්ද කියන එක. අපි මේ පාලි ටික කියලා ඉමු. ඒකේ තර ටිකම තියෙන්නේ කොහොමද? අසන්තං වා අජ්ජත්තං ධම්මවිචය සම්පොච්චංගං නත්තිමේ අජ්ජත්තං ධම්මවිචය සම්පොච්චංගෝ හෝති පජානාති. නේද? මාගාව ධම්මවිචය සම්පොච්චංගේ නැත්නම් ධම්මවිචය සම්පොච්චංගේ නැතයි කියලා දැනගන්නවා. යතාච අනුප්පන්නස්ස ධම්මවිචය බොච්චංගස්ස උපාදෝ හෝති තංච පජානාති. එතකොට නෝපන්නා වූ අනුප්පන්නස්ස ධම්මවිචය සම්පොච්ච නෝපන්නා වූ ධම්මවිචය සම්පොච්චංගේ තියෙනකොට ධම්මවිචය සම්පොච්චංගය නෝපන්නා වූ ධම්මවිචය සම්පොච්චංගේ උපදිනකොට ඒක උපදිනවා කියලා දැනගන්නවා. යතාච උප්පන්නස්ස ධම්මවිචය සම්පොච්චංගස්ස භාවනායි පාරිපූරි හෝති තන්ත පජානාති. නේද? එතකොට ධම්මවිචය සම්පොච්චංගය ඇති වුණ ධම්මවිචය සම්පොච්චංගය භාවනායි පරිපූර්ණයි කියලා කියන්නේ වඩනවා. දිනු කරගන්නවා. ඒක තමයි මේ ධම්මවිචය සම්පොච්චංගය. එතකොට ධම්මවිචය කියන කාරණේ නේද? ධම්මවිචය කියලා කියන තැනට එනකොටමත් අපි නාම රූප ධර්ම ගැන තමයි කතා කරන්නේ. නේද? ධම්මවිචය සම්පොච්චංගය කියනකොට කියන්නේ නාම රූප ධර්මයන් දකින්න එක. ඒක තමයි ධම්මවිචය සම්පොච්චංගය. එතකොට මේ නාමය මේ රූපයේ වශයෙන් යෝගාවචරයා වෙන්කොට දකින්න පුළුවන්. මේවා ඇත්තටම වචන වලින් නෙමේ තමා තුළින්ම දකිනවා නම් මේ නාම රූප වශයෙන් අපි මං හිතන්නේ මේ ගැන ගොඩක් කතා කරලා තියෙනවා. ඒ කියන්නේ අපි අරමුණක් මෙනෙහි කරනකොට අපි දන්නවා අපි භාවනාව මුල්ම පටන් ගන්නකොට පිම්බීම හැකිලින් නැත්නම් ආස්වාස ප්‍රාස්වාස මෙනෙහි කරගෙන යනකොට අපි ආස්වාස ප්‍රාස්වාස මෙනෙහි කරගෙන යනවා. ඉතින් උස්ම ඇතුල් වෙනවා පිට වෙනවා ඇතුල් වෙනවා පිට වෙනවා වේදනා එනවා නේද? සිතිවිලි එනවා. මේවා අපි දකිනවා නේද? එහෙම මෙනෙහි කරගෙන යනකොට අපි
හුස්මත් මෙනෙහි කරන සිතත් වෙන්කොට දකිනවා නම් ඒ කියන්නේ හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා ඒක බලාගෙන ඉන්නවා ඇතුල් වෙනවා පිට වෙනවා දකිනවා හරියට අපි කිව්වොත් එහෙම අපි පාරක් ළඟට වෙලා හිටගෙන ඉන්නකොට පාරේ වාහන යනවා ඉතින් අපි මේ පාරේ යන වාහන හොඳට දකිනවා ඒ වගේ සිත නාසයේ ළඟ තියාගෙන ඉන්නකොට නැත්නම් උදරයේ ළඟ තියාගෙන ඉන්නකොට ඒකේ චලනය දකිනවා නේද? ඒ වගේ වේදනාවක් තියෙනකොට වේදනාව දකිනවා. අපි වාහනයක නැගලා යන ස්වභාවය තමයි මොළදිම අපි ළඟ තියෙන ආස්වාස ප්‍රස්වාසයේ බලනකොට. එහෙම නැත්නම් පාරේ හිට මෙහෙට යන ස්වභාවයක් අපි තියෙන්නේ. ඒ මේකේ බොජ්ජංගය අපි විස්තර කරනකොට කියන්නේ කොහොමද? යන වාහනේ දෙස අපි පැත්තක ඉඳලා බලාගෙන ඉන්නවා. එතකොට වාහනේ යනවා කියන එක වාහනයක් යනවා කියන එක අපි දකිනවා. හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා කියලා දකිනවා. එතකොට හුස්ම අනිකක් ඒ දකින සිත අනිකක් කොට අපි දකිනවා. වේදනාව එකක් ඒ වේදනාව දකින සිත තව එකක් හැටියට අපි දකිනවා. නේද? එතකොට හැම මොහොතකදීම අපි දන්නවා ඒක ඇති වුණ එක දකිනවා. ඒ විදිහට මේ සිත ඒ தත්ත්වයටපත් වෙනකොට තමයි අපි ධම්මවිචය සම්බොජ්ජංගය කියලා කියන්නේ. ඉතින් ඒ ධම්මවිචය සම්බොජ්ජංගය නාම රූප වශයෙන් දකින්න එක නේද? එතකොට අපි මෙනෙහි කරන අරමුණක් පාසා එහෙම නැත්නම් අපි හිතන්න අපි සක්මන් කරනවා. අපි කකුල ඔසවනවා, ඉදිරියට ගෙනියනවා, තබනවා. අපි ඔසවන, ඉදිරියට ගෙනියන, තබන ක්‍රියාවලිය. ඒ වගේම මේ ක්‍රියාවලිය දකින්න සිත නේද? එකක් නෙවෙයි දෙකක් වශයෙන් දකිනවා. අන්න ඒක තමයි මේ ධම්මවිචය සම්බොජ්ජංගය කියලා කියන්නේ එතකොට නේද? එතකොට මේ ඒ නාම රූප හේතුඵල අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙන්න මේ තුලට එනකොට තමයි දකින්නේ. එතකොට ඒතනත්තා ධම්මවිචේ සම්බොජ්ජංගය තුල ගමන් කරනකොට කකුලේ එසවීමේ පටන් ගැනීම, එසවීම ඉදිරියට යන එක, එසවීමේ අවසානය මේවා සිතත් එක්ක නිවැරදිව දකිනවා. අපි මුලදීත් දකිනවා ඔක. හුස්ම ඇතුල් වෙනවා, පවතිනවා, අවසන් වෙනවා. කකුල ඔසවනවා, ඉදිරියට ගෙනියනවා, තබනවා. ඒක දකිනවා. නමුත් ඒ තුල සිතත් කයත් වෙන්කොට වශයෙන් එයා දකිනකොට තමයි ධම්මවිචේ සම්බොජ්ජංගය තුල ගමන් කරන්නේ. එද ධම්මවිචේ සම්බොජ්ජංගය තුල ගමන් කරන්නේ. එතකොට එයා ඇතිවීමත් පැවැත්මත් නැතිවීමත් කියන මේ ධර්මතාවයන් තුල සිත පවත්නවා. එතකොට මේ අපි සතියනොත් කියන තැනනොත් ඉස්සරහට යනවා. මේක අපි මේ ධම්මවිචේ සම්බොජ්ජංගය දියුණු කර ගන්නට නම් නේද? ධම්මවිචේ සම්බොජ්ජංගය දියුණු කර ගන්නට නම් කරුණු 7ක් අපි ළඟ ඇති කර ගන්න ඕනේ. ධම්මවිචේ සම්බොජ්ජංගය දියුණු කර ගන්නට නම් ඒ මොකද ධම්මවිචේ සම්බොජ්ජංගය දියුණු කර ගන්නට නම් අපි මොකද්ද ඇති කර ගන්න ඕනේ? පරිපුච්ඡ කතා. මේ අපි මේ නන් ටික කියලා ඉන්නම්. පළවෙනි එක පරිපුච්ඡ කතා. දෙවෙනි එක වස්තු විසද කිරියතා. ඒක මං හිතන්නේ අහලත් ඇති. සතිපට්ඨානේ පටන් ගන්නකොටම කියන එකක් වස්තු විසද කිරියතා කියලා. තුන්වෙනි එක හඳුන්වනවා ඉන්ද්‍රිය සමන්ත පටි
පාදනතා ඉන්ද්‍රිය සමත්ත පටි පාදනතා ඊළඟට හතරවෙනි එක දුප්පඤ්ඤ පුජ්‍යල පරිවජ්‍යතා ඉතින් දුප්පඤ්ඤ පුජ්‍යල පරිවජ්‍යතාවේ කියන එක කියනකොටම ඊළඟට එන්න උනේ පස්වෙනි එක එහෙමනම් මොකද්ද පඤ්ඤවත්ත පුජ්‍යල සේවනතා පඤ්ඤවත්ත පුජ්‍යල සේවනතාවේ එන්න ඕනේ පස්වෙනි එක හයවෙනි එක ගම්බීර ඥාන චරිත පච්ච වෙක්කනතා ගම්බීර චරිත ඥාන පච්ච වෙක්කනතා හත්වෙනි එක තදදි මුත්තතා නේද එතකොට පරිපුච්ඡ කතා ධම්මවිචේ සම්බොජ්ජංගේ ඇති කර ගන්නට පරිපුච්ඡ කතාව තියෙන්න ඕනේ කියනවා. එහෙම තියෙනකොට ධම්මවිචේ සම්බොජ්ජංගේ බොහොම ලේසියෙන් වැඩෙනවා කියනවා. එහෙමනම් මොනවාද පරිපුච්ඡ කතා කියලා කියන්නේ? ස්කන්ධ පංචස්කන්ධය ධාතු නේද? ආයතන ඉන්ද්‍රිය ඊළඟට බල බොජ්ජංග මාර්ග ධානාංග නේද? එතකොට මේ ආදී ධර්මයන් පිළිබඳව කතා කරන එක නේද? එතකොට ධම්මවිචේ සම්බොජ්ජංගය ඇති කර ගන්නට නම් පරිපුච්ඡ කතා කියලා කියන්නේ මෙන්න මේ ධර්මයන් පිළිබඳව කතා කරන එක. ඒ කියන්නේ අපි මේවා තමා අවබෝධ කරගන්නට යන්නේ. එමනම් අවබෝධ කරගන්නට යන ධර්ම කරුණු පිළිබඳව කතා කරන එක. ඒ නිසා භාවනා කරනගෙන යනකොට අපි මේ කරුණු ටික ටික කියලා දෙනවා. නේද? ස්කන්ධේ මේ පංචස්කන්ධයක් කියලා දෙනවා. මේ ශරීරය කියන්නේ රූපස්කන්ධයක්. මේ රූපය කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ මූල ධාතු හතර මුල් කරගෙන හැදුණු රූපයක්. නේද? මේ මූල ධාතු හතර මුල් කරගෙන හැදුණු රූපයක් කියලා අපි කතා කරනවා. ඒ මූල ධාතුන්ගෙන් සමන්විත රූපයක් කියන එක දකිනකොට ඒ රූපය හා සමග සම්බන්ධ වෙනවා වේදනා සංඥා සංඛාර විඥාන කියන මෙන්න මේ ස්කන්ධ හතර කියන එක අපි දකිනවා. නේද? අපි මේ පිළිබඳව කතා කරනවා. එතකොට ඒ නිසා මෙතන තියෙන්නේ ස්කන්ධ ගොඩක් මිසක් නේද? දැන් සිතයි කයයි දෙක කියලා වෙන් කරලා ගන්නකොට අපි බොහොම වෙලාවට කය වෙනම එකක් කියලා දකිනවා. කය අනිත්‍ය කියලා දකිනවා. හැබැයි අනිත්‍ය වූ කය මගේ කියලා දකිනවා. නේද? ඇහැ අනිත්‍යයි. අනිත්‍ය වෙන්නේ කාගේ හැද? මගේ හැ කියලා දකිනවා. ඇහි පෙනීම දුර්වල වෙනවා, ඇහැට හානි වෙනවා. මේ ඔක්කොම අපි ඇහැ තුලින් දකිනවා. එහෙම ඇහැ තුලින් දකිනවා වගේම මොකද වෙන්නේ? මේ ඇහැ විනාශ වෙනකොට කාගේ හැද විනාශ වෙන්නේ? මගේ හැ. නේද? අන්න ඒක අපිට එනවා. නේද? අපිට ඒක මේ ස්වභාවයෙන් එනවා. අපිට ඒක බොහොම පහසුවෙන් දකින්න පුළුවන්. මගේ හැ අනිත්‍ය වෙනවා. එහෙම මගේ හැ අනිත්‍ය වෙනවා කියලා ගත්ත තැනම තමයි වැරද තියෙන්නේ. නේද? ඒක මේ සම්‍යක් දෘෂ්ටියට ආපු තැනක් නෙවෙයි. ඒ නිසා ඒක අපි තේරුම් ගන්නවා. මේ අනිත්‍ය ස්වභාවයත් එක්ක මොකද්ද මේ ස්කන්ධ ගොඩක්. එතකොට මේ ඇහත් මට අයිති ඇහැක් නෙවෙයි මගේය කියලා ගන්න පුළුවන් එකක් නෙවෙයි කියලා දකිනවා. මමය කියලාවත් මගේය කියලාවත් මට අයිති කියලාවත් ඒ අයිතිය මගේය කියලාවත් ගන්න බැරි වෙනවා.
ඒ කියන්නේ ආත්මය මමයි මගේ ආත්මයයි කියන මෙන්න මේ වශයෙන් ගන්නට බැරි වෙනවා. එතකොට මේ ඇහැ කියන එක එහෙම මේ මගේ නෙවෙයි කියන එක තුලට අපි පැමිණෙනවා. ඒක මොකද්ද මේ ස්කන්ධයන්. මේ මෙතන තියෙන්නේ ස්කන්ධ ගොඩක්. නේද? ස්කන්ධ ගොඩක් කියලා කියනකොට ඒ ස්කන්ධය තමයි පංචස්කන්ධය කියලා කියන්නේ. ඊළඟට මේක ධාතු ගොඩක්. මේක ධාතු ගොඩක්. මේ ධාතු සමූහයක් කියන එක අපි දකිනවා. ධාතු කියනකොට මම හිතන්නේ අපි කාටත් මතකයි අටලොස් ධාතුවක් තියෙනවා. නේද? අටලොස් ධාතුවක් තියෙනවා. ඉතින් අටලොස් ධාතුව මතක ඇති චක්කු, සෝත, ගාන, ජීවා, කාය, මන. එතන හයක් තියෙනවා. ඊළඟට චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා තව ටිකක් අපි දකිනවා. නේද? මේක අපි අගට ධාතු කියන්නේ කතා කරන්නේ. චක්කු ධාතු, සෝත ධාතු, ගාන ධාතු, දිව්වා ධාතු, කාය ධාතු, ධම්ම ධාතු. චක්කු විඥාන ධාතු, සෝත විඥාන ධාතු, ගාන විඥාන ධාතු, ජීවා විඥාන ධාතු, කාය විඥාන ධාතු, මනෝ විඥාන ධාතු. ඊළඟට කතා කරන්නේ අපි රූප ධාතු, ඒ වගේම ශබ්ද ධාතු, ගන්ධ ධාතු, රස ධාතු, පොට්ටබ්බ ධාතු, ධම්ම ධාතු කියලා දකිනවා. මෙන්න මේ විදිහට මේ ධාතු වශයෙන් දකිනවා. නේද? අපි ඇහැ කියලා ගන්නකොට ඇහි කියන්නේ මේ මසස නෙවෙයි කියන එක අපි දන්නවා. අපි ගන්නේ චක්කු ප්‍රසාදේ කියන එක අපි දන්නවා. නේද? මෙන්න මේ විදිහට මේ ටික මේවා පිළිබඳව මේ කතා කරනවා නම් ඒක තමයි පරිපොච්ච කතා කියලා කියන්නේ. ඊළඟට ආයතන ගැන. නේද? ආයතන. අපි ආයතන ඉස්සෙල්ලා කතා කරන්නේ චක්කායතන, සෝතායතන, ගාහනායතන, දිව්වායතන, කායායතන, මනායතන. රූපායතන, ශබ්දායතන, ගන්ධායතන, රසායතන, පොට්ටබ්බායතන, ධම්මායතන. ආයතනයන් පිළිබඳව කතා කරනවා. ඊළඟට ඉන්ද්‍රිය. මම හිතන්නේ දැන් අපට පුළුවන් වෙයි මේ ඉන්ද්‍රිය ධර්මතා ටික මතක් කරගන්න. නේද? ඉන්ද්‍රිය ගැන කතා කරනකොට ඉන්ද්‍රියන් තියෙනවා කීයද? 22ක්. 22ක් තියෙනවා. මම හිතන්නේ ඉන්ද්‍රිය 22 දැන් මතක් කරගන්න පුළුවන් වෙයි නේද? මොනවාද ඉන්ද්‍රිය 22? අපි මුල ඒවා ටික මතක් කරන්නම්. චක්කු, සෝත, චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාහන ඉන්ද්‍රිය, ජීවා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය. ඊළඟට මොනවද ඉන්ද්‍රිය? මනෝඉන්ද්‍රිය. ඈ? මනෝඉන්ද්‍රිය. මන ඉන්ද්‍රිය. ඔව්. අපි සාමාන්‍ය මන ඉන්ද්‍රිය කතා කරන්න ඉස්සරේලා අර මේ දෙවිසි ඉන්ද්‍රිය ගැන කතා කරනකොට රූප ඉන්ද්‍රිය ටික කතා කරලා හිටියා නේද? තව මොනවාද රූප ඉන්ද්‍රිය තියෙන්නේ? ජීවිතේන්ද්‍රිය. ජීවිතේන්ද්‍රිය තියෙනවා. ඔව්. ස්ත්‍රී පුරුෂ. ඔව් ඊට ඉස්සෙල්ලා තියෙනවා මොකක්ද? ඉත්තේන්ද්‍රිය, පුරුෂේන්ද්‍රිය. ඉත්තේන්ද්‍රිය, පුරුෂේන්ද්‍රිය ඊළඟට ජීවිතේන්ද්‍රිය. ඔව්. වෙන මොනවද තියෙන්නේ? දැන් ඊළඟට මනෝ ඉන්ද්‍රිය. මන ඉන්ද්‍රිය. ඊළඟට අපි කතා කරන්නේ අපි ඉන්ද්‍රිය කීයක් කතා කළාද? මම හිතන්නේ මං
බෝඩ් එකේ ලියන්න ඕන වෙන්නේ නැති වෙයි නේද? 9ක් කිව්වා. ඔව් මොකද අපි පරණ පාඩමක් හින්දා ලියන්න හිතුවේ නැත්තේ. නැත්නම් මං බෝඩ් එකේ ලියන්නත් පුළුවන්. ඉන්ද්‍රිය. දැන් ඔන්න අපි ඉන්ද්‍රියන් ටිකක් කතා කළා. ඉන්ද්‍රියන් තියෙනවා එතකොට මොනවාද? චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගහන ඉන්ද්‍රිය, ජීවා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, ඊළඟට ජීවිතේන්ද්‍රිය, ස්ත්‍රේන්ද්‍රිය, අපි ඊළඟට සාමාන්‍යයෙන් කතා කරන්නේ මොනවද? දිට්ඨි ඉන්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය. එතකොට ඉන්ද්‍රිය අපි කතා කරලා තියෙනවා. ඊළඟට මන ඉන්ද්‍රිය. එතකොට ඉන්ද්‍රියන් 9ක් කතා කළා. ඊළඟට මොනවද අපිට තියෙන ඉන්ද්‍රියන්? වේදනාව ඔව්. වේදනාවේ එක තුන ඉන්ද්‍රියන් ටික තියෙනවා. මොනවද? සෝමනස්ස ඉන්ද්‍රිය, දෝමනස්ස ඉන්ද්‍රිය, සුඛ දුක්ඛ සුඛ ඉන්ද්‍රිය, දුක්ඛ ඉන්ද්‍රිය උපේක්ඛා ඉන්ද්‍රිය, උපේක්ඛා ඉන්ද්‍රිය. එතකොට එතන තියෙනවා කීයක්ද? 5ක්. එතකොට 14යි. නේද? 14යි. ඊළඟට සද්දා ඔව් බොජ්ජංග මේ අපි බොජ්ජංග ධර්මයන්ට යනවනේ මේ මොකද බෝධිපාක්ෂික ධර්මයන්ට යනවා. මොනවද? සද්ධා ඉන්ද්‍රිය, සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා. එතකොට එතන ඉන්ද්‍රිය 5යි. එතකොට දැන් කීයද? 19යි. 19යි. ඊළඟට අනඤ්ඤ අඤ්ඤස්සාමීති අඤ්ඤා තස්සාමීති ඉන්ද්‍රිය. නේද? ඒක කාටද තියෙන්නේ? සෝවාන් සෝවාන් පුජ්‍යලයාට. ඊළඟ ඉන්ද්‍රිය අඤ්ඤේන්ද්‍රිය අඤ්ඤේන්ද්‍රිය. ඈ? මොකද? භාගේන්ද්‍රියයි අඤ්ඤේන්ද්‍රිය මොකද දෙක? අඤ්ඤතාවීන්ද්‍රිය අඤ්ඤතාවීන්ද්‍රිය, අඤ්ඤේන්ද්‍රිය. නේද? අඤ්ඤතාවීන්ද්‍රිය කියලා කිව්වේ සේක ඈ? සේක පුද්ගලයින්ට ඒක පුජ්‍යලයන්ට. ඒ කියන්නේ සෝවාන් මග නුවණේ ඉඳලා අරිහත් මාර්ගයේ තියෙන ප්‍රඥාව. නේද? අඤ්ඤේන්ද්‍රිය කියලා කිව්වේ අරිහත් පලස්ත පුජ්‍යලයා තුල තිබෙන මේ ප්‍රඥාව. මේක තමයි මොකද්ද? දෙවිසි ඉන්ද්‍රිය. මෙන්න මේ ඉන්ද්‍රියන් පිළිබඳව අපි කතා කරනවා නම් ඉන්ද්‍රියන් පිළිබඳව කතා කරන එකත් මොකද්ද? මේ පරිපුච්ඡ කතාවලට ඇතුළත් වෙනවා. එතකොට ධර්මයේ පරිපුච්ඡ කතාවලට බල ධර්ම නේද? බල ඔව් බල ධර්ම කියනකොට සද්දා විරිය සති ඔව් පංච බලයන් සද්ධා වීරිය සති සමාධි ප්‍රඥා. ඊළඟට බල බොජ්ජංග. ඒ ටික අපි දන්නවා මේ බොජ්ජංග ධර්ම. ඊළඟට මාර්ගාංග. නේද? අපි මාර්ගාංග ටිකත් හරියට දැනගන්න ඕනේ නේද? මාර්ගාංග දැනගත්තොත් තමයි නිවැරදි මාර්ගාංගය අපි තෝරගන්නේ. මාර්ගාංග තියෙනවා කීයක්ද? අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ මාර්ගාංග 8යි. නේද? මාර්ගාංග 8යි. මාර්ග 3ක් තියෙනවා. මාර්ගාංග සාමාන්‍යයෙන් කතා කරන්නේ 8යි. ආර්ය අෂ්ටාංගික මාර්ගය. නමුත් මාර්ගාංග තියෙනවා කීයක්ද ඔක්කොම? 12ක් තියෙනවා. මාර්ග 3 ගමන් කරන මාර්ග අංග 12ක් තියෙනවා. නේද? අපිට යන්න තියෙනවා දුගතියට යන මාර්ගයක් තියෙනවා.
සුගතියේ ගමන් කරන මාර්ගයක් තියෙනවා. නිවනට ගමන් කරන මාර්ගයක් තියෙනවා. නේද? එතකොට මාර්ගාංග වශයෙන් ගත්තොත් මාර්ගාංග තියෙනවා කීයක්ද? 12ක්. එතකොට මොනවද මේ 12? දැන් මතකයි දැන් මෙච්චර එනකොට දැන් මතක් වෙලා තියෙන්නේ අපිට නේද? මොනවද? මුල්ලට නම් මම කියන්න නේද? ඉතුරුට ටික මතක් කරගමු. මොනවද? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. නේද? එතකොට මොනවද අනික් බොජ්ජංග ටික? අනික් මාර්ගාංග අංග ටික? මිච්ඡා දිට්ඨි, මිත්‍යා දිට්ඨි, සංකප්ප, මිත්‍යා සංකප්ප, මිච්ඡා සමාධි, මිත්‍යා සමාධි, ඔව් අපට හතරයිනේ ඕනේ නේද? මිච්ඡා සමාධියට ඉස්සෙල්ලා තියෙන්නේ මිච්ඡා සති. ඈ මිච්ඡා සති. නෑ මිච්ඡා සති කියලා නෑ. මිච්ඡා වීරය, මිච්ඡා වායාම. මිච්ඡා වායාම. මිච්ඡා සමාධිය කියන්නේ මොකක්ද? මිච්ඡා සමාධිය කියන්නේ මහත්තයා අකුසලයක් තුල සිතේ තැම්පත් භාවයනේ. දැන් සතෙක් මරන්න එල්ල කරගෙන සමාධිගත වෙලා ඉන්න එක. ඒ වාගේනේ සමාධියක් වාගේ පේන්නේ. නැත්නම් ඒක සමාධියක් නෙමෙයි. නැත්නම් ඒ තුල තියාගන්න එක. එහෙමයි. අකුසලයට යනකොට උද්ධච්චය තියෙනවාමයි. එතකොට ඒ උද්දච්චයත් එක්ක අපි හිතනවා මෙතන සමාධියක් කියලා, ඒ තුල ඉන්නවා කියලා. ඒක මිච්ඡා සමාධිය. නේද? ඒ තුලට කරන ව්‍යායාමයේ, ඒ තුලට කරන වෙහෙස, මහන්සිය, ඒක හඳුන්වනවා සම්මා වායාමය කියලා. එතකොට ඒ අකුසල ධර්මයේ කෙරෙහි අපි ඇති කරගත්තු දිට්ඨිය මිච්ඡා දිට්ඨි, ඒ වගේම ඒක හොඳයි කියලා ගත්තු සංකල්පය මිච්ඡා සංකප්ප. නේද? මෙතෙන්දී මේ 12 එතකොට මොනවද? නේද? එතකොට අපි මාර්ගාංග ගැන දැනගන්නවා, කතා කරනවා. එතකොට අපි මේ මාර්ගාංග දැනගෙන තියෙන්න ඕනේ. මොන මාර්ගාංගද? කුසලයට යන මාර්ගාංග, දුගතියට යන දුක අපට ගෙනත් දෙන මාර්ගාංග මොනවද? අපිව සැප ලෝකේ පවත්වන මාර්ගාංග මොනවද? අපිව නිවනට ගෙනියන අංග ටික මොනවද? මේ මාර්ගාංග පිළිබඳව දන්නවා. ඊළඟට ධානාංග. ධානාංග කියන්නේ ධාන කියලා කිව්වේ මොනවටද අපි? උපවචන. ඈ? ධ්‍යාන ගැන කතා කරන්නේ. ඔව් ධාන. මොනවාද ධානාංග කියලා අපි කතා කළේ? නේද? ධාන කියලා කියන්නේ මොනවටද? ධානාංග ධාන. ධානාංගයේ ප්‍රීති පස්සද්ධි හැම වැටෙන්නේ ධානාංග වලටනේ. ධානවල. ඔව් ඒකනේ ධානාංගයේ පැති දෙකක් තියෙනවනේ. ධානාංග කියන එක කොටස් දෙකකට තියෙනවා. මොකද්ද? එකක්. එක ධානාංගයක් මොකද්ද? නීවරණ ධර්මයන් දවන තවන හේයින් ධාන කියලා කියනවා නේද? අනික් අර්ථය මොකද්ද ධානවල? අරමුණ ලංකොට බැලීමේ අර්ථයෙන් ධානාංග කියලා කියනවා. නේද? අරමුණ ලංකොට බැලීම. අපි නීවරණ දැවීම් තැවීම් අර්ථයෙන් කතා කරනකොට විතරක් එනකොට අපට එනවා අර අම්මා කිව්ව ධානාංග ටික. මොනවද? ප්‍රීතිපස්සද්ධි.
විතක්ක විචාර ප්‍රීති ඔව් ඒ ධානාංග ටික. එතකොට මේ එතකොට තවත් කොටසක් එකතු වෙලා තියෙනවනේ අපිට මොකද්ද? අරමුණ ලංකොට බලන හේයි. ඒ අංග ටික මොනවද? අරමුණ ලංකොට බලන්න පුළුවන් මේ විතක්ක ਵਿਚාර බොජ්ජංග උඩට වැටෙනවා නේද? ඔව් බොජ්ජංග මේකේ තවත් කොටසක් තියෙනවා. මොකද දැන් මේවා මේ කුසල අකුසල දෙකේම තියෙනවා. ඒ නිසා මේවාට අපි කිව්වා මිස්සක ද්‍රව්‍ය කියලා. ධානාංග, මාර්ගාංග, ඉන්ද්‍රිය මේ ඔක්කොම මිශ්‍රව තියෙනවා. එතකොට මේ මිශ්‍ර එක අපි දැනගත්තාම මිශ්‍ර එකේ අකුසලයක් කුසලයක් දෙකම තියෙනවා. දැන් මේ අකුසලය මොකද්ද කියලා දැනගෙන අපිට එතනින් අයින් වෙන්න පුළුවන්. නේද? එතකොට මොනවද ඒ අනික් ධානාංග? අරමුණ ලංකොට බලන ඒවා. මතක් වෙනවද? ඔය ලැජ්ජා බය ගැන හිමත් කියනවා නේද? මොකද්ද අපි ඒක කතා කළේ? අපි සෝමනස්ස දෝමනස්සද? සෝමනස්ස දෝමනස්ස අපි හිතියොත් ටිකට බලාගෙන යන ටිකනේ හම්දුනේ දැන් අර මුලදී අර තුනක් ප්‍රහාණය වෙනවානේ. මොකද්ද විචිකිච්ඡා සීලබ්බත පරාමාස ඒ වගේ කියන එක නේද? නෑ අම්මා දැන් මෙතෙන්දි ධානාංග කියලා කියනකොට එන්නේ අර අම්මා කිව්වා වගේ විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා කියන එකනේ ධානාංග කියලා කියන්නේ අපි. ඒ කියන්නේ දවන තවන අර්ථයෙන් අපි ඒ ටික කියනවා. ඊට එහා ගිය එකක් තියෙනවා අපට අරමුණ ලංකොට බැලීම අර්ථයෙන් ධානාංග කියනවා. එතකොට මේ ටිකත් ඇතුළත් කරගෙන තවත් ටිකක් අපට තියෙනවා. නේද? ඒක අපි ඉගෙන ගත්තා මේට ඉස්සෙල්ලා පාඩමේදී. දැන් අපි මේ බෝධිපාක්ෂික ධර්මවලනේ මේට ඉස්සෙල්ලා පාඩම අපට තිබුණා මොකද්ද? මිස්සක සංග්‍රහය. අකුසල සංග්‍රහය මිස්සක සංග්‍රහය කියලා කිව්වා. ඒතර මිස්සක සංග්‍රහයේදී ධානාංග අපි කතා කළා. ඒකද මම හිතන්නේ අපි ගොඩක් ඒ ගැන කතා කරපු හින්දා මම මේ උත්තරේ එනකම්ම ඉන්නවා. ධානාංග වල. අනස සුඛය වෙනුවට සෝමනස්ස දෝමනස්ස නෙවෙයි එතනදී කතා කරේ. සුඛ සෝමනස්ස දෝමනස්ස වෙනවා. එතකොට ධානාංග කීයක්ද? ධානාංග කීයක්ද? එහෙමනම් මම කියන්න අපි පාඩම පෙරලම බලමු. නේද? හොඳයි එහෙනම් පාඩමට යන්න අපහු. විතක්ක විචාර ප්‍රීති ඒකග්ගතා සෝමනස්ස දෝමනස්ස උපේක්ඛා. කීයක් තියනවාද එතකොට? 7යි. 7යි. ධානාංග 7යි මොනවද? විතක්ක විචාර ප්‍රීති ඒකග්ගතා ඔව් සෝමනස්ස දෝමනස්ස උපේක්ඛා. උපේක්ඛා. මේ ටික හැඳින්වුවා මොනවද? ධානාංග. ධානාංග කියලා. මේ ටික හැඳින්වුවා මොනවා කියලාද? ධානාංග කියලා. හරි නේද? ඔව්. ඊළඟට අපි මේ කතා කරන්න තියෙන ඊළඟට සමත විදර්ශනා ආදී පිළිබඳව කතා කරනවා. නේද? මෙන්න මේ ධර්මතාවයන් ගැන කතා කරන එක අපි ඔය ධර්මයේ ගැන බෙදලා වින් කරලා නාම රූප ගැන මෙහිම කතා කරන එක අපට ප්‍රයෝජනවත් වෙන්නේ මොකක් ඇති කර ගැනීම පිණිසද? ධම්මවිචේ සම්පොච්චංගය ඇති කර ගන්නට. නේද? ධම්මවිචේ
සම්බොජ්ජංගය ඇති කරගන්න. ඉතින් ඒ විදිහට දකින්න එක මේ මොකක් කියලා හඳුන්වනවද? පරිපුච්ඡ කතා. පරිපුච්ඡ කතා. ඉතින් මේවා ධර්මයේ දැනගන්න එක පරිපුච්ඡ කතා. ඊළඟට වත්තු විසද කිරියතා. නේද? වත්තු විසද කිරියතා. එකත් අපි භාවනා පිළිබඳව කතා කරනකොට මුලින්ම කතා කරන එකක් වත්තු විසද කිරියතා කියන්නේ ආධ්‍යාත්මික බාහිර වස්තුන් ඇත්තටම පිරිසිදු කරගන්න එක. නේද? ආධ්‍යාත්මික බාහිර මේ වස්තුන් මේ පිරිසිදු කරගන්න එක. එතකොට මේ ආධ්‍යාත්මික බාහිර නේද? ආධ්‍යාත්මික කියන්නේ Taman තුල, බාහිර කියලා කියන්නේ පිටත. ඒ කියලා කියන්නේ ඉන්න තැන අතුපතු ගාලා සුද්ධ කරගන්න එක. නේද? සිවුරු ඉරිලා තියෙනවා නම් මහලා පිරිසුදු හදාගන්න එක. ඒවා කිලුටු වෙලා නම් සෝදලා හදාගන්න එක. වටපිටාව කිලුටු වෙලා නම් ඒවා අතුපතු ගාලා සුද්ධ කරගන්න එක. එතකොට අඩුම වශයෙන් මේ නියපොතු කපන එක වස්තු විසද කිරියතාවයක් හැටියට හඳුන්වන්නේ. නේද? නියපොතු ආදී කපල සුද්ධ පවිත්‍ර වෙන එකත් වස්තු විසද කිරියතා. එතකොට මේ ඒ විදිහට ඒව වගේම අභ්‍යන්තරික වශයෙන් තමන්ට තියෙන රෝගාබාධයන් සුවපත් කරගන්න එක. ඉතින් ඒ විදිහට අඩුම වශයෙන් කියනවා නම් විරේක බෙහෙත් බොන එකත් මේ වස්තු විසද කිරියතාවයන්ට එකතු කරලා තියෙනවා. වස්තු විසද කිරියතාවයට. ඒ විදිහට මේ ආධ්‍යාත්මික වශයෙන් හෝ බාහිර වශයෙන්. ඉතින් එහෙමනම් ඉතින් නාලා පිරිසිදු වෙන එක ගැන අපි අහන්න දෙයක් නැහැ නේද? නියපොතු කපා ගන්න තැන ඉඳලා දත කට මදින තැන ඉඳලා ඒ ඔක්කොමයි තියෙන්නේ මොනවටද? වස්තු විසද කිරියතාවයන්ට. ඒ කියන්නේ කරන එකත් වැටෙනවද දන්නේ. මහත්ය එක්සයිස් කරන එකත් ඒකට වැටෙනවද දන්නේ. සක්මන් භාවනාවට ඇති කරගන්න පුළුවන්. නෑ ඇත්තටම මේ ඒක ඇතුල් කරගන්න පුළුවන්. දැන් ඔන්න හිතන්න අපට හැටි හැදෙනවා නම් නේද? අපට සෙම වැඩි වෙනවා නම් සෙම වැඩි වෙන අයට කරන්න තියෙන එකක් තමයි මේ කය පහසුවට ලක් කරගන්න එක. කයේ අර මේ මට ඒ වචනේ ආවේ නෑ එකපාරට. මේ කය තද ගතියට බර ගතියට තියෙන වෙලාවක් එනවනේ. අන්නේ කයේ තද ගතිය, කය හිර වුණ ගතිය නැති කරගන්න කරන ඒවන ඒ தത്വෙට එනවා. නේද? ඒක අපි මෙහෙම කියනවා එක්සර්සයිස් කරන එක. දැන් සාමාන්‍යයෙන් එක්සර්සයිස් කරන පුජ්‍යලෙක් භාවනා කරන්න පටන් ගත්තාම මොකද භාවනා කරනකොට හිමින් එක තැන කටයුතු කරන්නට හදනවනේ. එතකොට අර ශරීරය වෙනදට වේගයෙන් වැඩ කරලා තියෙන ශරීරය හිර වෙන්න ගන්නවා. ඒ හිර වෙනකොට අනවශ්‍ය වේදනාවන් ඇඟේ ඇති වෙනවා. එතකොටත් අපි කියනවා එහෙම එයාගේ අනවශ්‍ය වේදනාවක් කියලා අපි තේරුම් ගන්නකොටදී භාවනා යෝගියාට කමඨාන් දෙනකොට අර පෙර ව්‍යායාම ටික කරන්නයි කියනවා. එතකොට අර කයේ අනවශ්‍ය වශයෙන් ඇති වෙන හිරවීමේ ගතිය නැති වෙලා යනවා. ඉතින් එක පැත්තකට ඒකත් වස්තු විසද කිරියතාවයක් තමයි. නේද? එක පැත්තකට ඒකත් වස්තු විසද කිරියතාවයක්. ඉතින් මේ කය සැහැල්ලුවෙන් පවත්වාගෙන තියාගන්න ඕනේ. මම හිතන්නේ මම එතනින් නතර කරන්නම්. දැන් මම තනියම ඉන්නේ. හිත වැඩ ගොඩක් තියෙනවා. හතර වටින්ම කරවලක් දෙනවා. මේ නැත්තම් පූජාවට මට කාලය ටිකක් මදි වෙන්න පුළුවන්. අපි ඒ නිසා
මේ කාලේ නතර වෙමු. අපි එතකොට ධම්මවිචේ සම්බොජ්ජංගේ කතා කළේ පළවෙනි එක මොකද්ද? පරිපුච්ඡ කතා. දෙවෙනි එක වස්තු විසද කිරියතා. නේද? තව අපිට තියෙනවා ඉන්ද්‍රිය සමන්ත පටිපාදනතා, දුප්පඤ්ඤ පුජ්‍යල පරිවජ්‍යතා, පඤ්ඤාවන්ත පුජ්‍යල සේවනතා, ගම්බීර ඥාන චරිත පච්චවෙක්කන, ඊළඟට තදදි මත්තතා. එතකොට 8ක් තියෙනවා. නෑ. හරි. හරි ගියා නේද මහත්තයා? ඔව්. 7යි තියෙන්නේ. එහෙනම් අපි ඊළඟ දවසට ඊළඟ ටික අපි කතා කරමු. එහෙමනම් අපි මේ සිදු කරගන්න යෙදුන උතුම් වූ උදාර වූ කුසල ධර්මතාවයන් සියල්ල අපි පළමුවෙන් දෙවියන්ට අනුමෝදන් කරමු. අපත් බුදු සසුනත් සුරකින්න අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ආදී කොට ඇති සියලු සම්‍යක් දෘෂ්ටික දෙවියෝ සියලුම පින් කැමැති දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා.